ගිය සතියේ අපි ඔයාලට මතක ඇති පස පිළිබඳව කතා කරලා ඒ පාඩම ඉවර කරා. පස පිළිබඳව කතා කරලා ඒ පාඩම ඉවර කරා. අපි අද කතා කරනවා බලය හා චලිතය කියන 16 වෙනි පාඩම ටිකක් ගණන් හදන්න ඉස්සරහට. ඒ කියන්නේ ඔයාලට ටිකක් වැඩි වසරකට යනකොට ගණන් හදන්න ඕන වෙන පාඩමක මූලික කොටස් ටිකක් තමයි මෙතනදී අපි කතා කරන්නේ බලය හා චලිතය කියලා. හරි. අපි එන ඉස්සෙල් පාඩේ මාතෘකාව ලියාගමුකෝ බලය හා චලිතය කියලා. පාඩේ මාතෘකාව ලියාගන්න බලය හා චලිතය. හරි. බලය හා චලිතය කියන පාඩම යටතේ අපි ඉස්සෙල්ලම කතා කරනවා දුර හා විස්ථාපනය කියන වචන දෙක. දුර හා විස්ථාපනය කියන වචන දෙක කතා කරන ඉස්සෙල්ලා අපි බලනවා චලනයක් කියන්නේ මොකක්ද කියලා. චලනයක්. නේ? එතකොට සාමාන්‍යයෙන් අපි දන්නවාට අපි සාමාන්‍ය භාෂාවෙන් චලනයක් කියලා කියන්නේ සෙලවීමකටනේ. හැබැයි විද්‍යාවේදී අපි චලනයක් කියන්නේ මොකක්ද කියන එක. චලනයක්. චලනයක් කියන්නේ මොනවා හරි වස්තුවක පිහිටීම වෙනස් වෙනවා. දැන් මම චලනය වෙනවා. මම චලනය වෙනවා. හරිද? එතකොට මගේ චලනය කියන්නේ මගේ මේ පිහිටීම වෙනස් කරගන්න. මගේ අත චලනය වෙනවා. එතකොට මගේ මේ අතේ පිහිටීම වෙනස් වෙනවා. අර මොනවා හරි වස්තුවක පිහිටීම වෙනස් වෙනවා නම් අපි ඒකට කියනවා චලනයක් කියලා. චලනයක්. හරිද? එතකොට සාමාන්‍යයෙන් අපිට ප්‍රධාන චලන වර්ග හතරක් ගැන අවබෝධය තියෙනවා. චලන වර්ග හතරක්. මොනවද ඒ චලන වර්ග හතර? එකක් තමයි සමහර වස්තු භ්‍රමණයමකින් චලන දක්වනවා. භ්‍රමණය. උසර කීවෙනි පාඩම මොකද? කීවෙනි පාඩම උසර? ඇහෙන්නේ කීවෙනි පාඩම උසර? 16 වෙනි පාඩම පස පාඩමේ පස්සේ පාඩම. හරිද? එතකොට භ්‍රමණයක් තමයි අපි කතා කරන එක චලිත වර්ගයක් තමයි භ්‍රමණ චලිතය. ඒතර මොකද්ද මේ භ්‍රමණ චලිතයක් කියන්නේ? සාමාන්‍යයෙන් භ්‍රමණය වෙනවයි කියන්නේ. භ්‍රමණය වෙනවයි කියන්නේ කරකැවෙනවයි කියන එකනේ. මෙතනදී භ්‍රමණය කියලා අපි ගන්නෙ තමා වටා කරකැවීම. තම අක්ෂය වටා කරකැවීම. දැන් උදාහරණයක් අපි හිතුවොත් එහෙම අපේ පෘථිවිය භ්‍රමණය වෙනවා. අන්න තමා වටා කරකැවෙනවා. ෆෑන් එක භ්‍රමණය වෙනවා. ෆෑන් එක තමා වටා කරකැවෙනවා. මෙන්න මේ වගේ ඒවට අපි කියන ඒ වගේ චලිත වලට කියන භ්‍රමණ චලිතයක් කියනවා. භ්‍රමණ චලිතයක්. තව චලිත වර්ගයක් තියෙනවා අපි ඒකට කියනවා පරිභ්‍රමණයක් කියලා. පරිභ්‍රමණය. මොකද්ද බලන්න මේ පරිභ්‍රමණයක් කියන්නේ සාමාන්‍යයෙන් පරිභ්‍රමණය කියන වචනේ අපිට අහන්න ලැබෙන්නේ ග්‍රහලෝක සම්බන්ධ කරගෙනනේ. පෘථුවිය පරිභ්‍රමණය වෙනවා. ඒතර සමහර වෙලාවට ඔයාලා පරිභ්‍රමණය කියලා ඉගෙනගෙන ඇත්තේ තමා වටා කරකැවෙමින් වෙනත් කෙනෙක් වටා කරකැවෙමින්. නෑ, එහෙම නෙමෙයි පරිභ්‍රමණය කියන්නේ. පරිභ්‍රමණය කියන්නේ කෙලින්ම වෙනත් කෙනෙක් වටා කරකැවෙනවා. වෙනත් ස්ථානයක් වටා ගමන් කරනවා. දැන් උදාහරණයක් අපි මෙහෙම හිතමු. මෙන්න මෙතන තියෙනවා දණ්ඩක් කරා. නැත්නම් කෝටුවක් හිටවලා තියෙනවා. මොන මේ කෝටුවට තියලා නඩුවකින් හරකෙක් බැඳලා තියෙනවා කියලා හිතන්න ඕන. මොන හරකෙක් බැඳලා තියෙනවා. එතකොට මෙන්න මේ හරක මේ ලණුවේ දිගටම ඇදිලානේ තියෙන්නේ. මේ හරක මේ කෝටුව වටේ ඔහොම ගමන් කරනවා. කෝටුව වටේ හරක යනවා මෙහෙම. අපි ඒකට මොකද්ද කියන්නේ? අදාළ කෙනාට අදාළ වස්තුව තවත් ස්ථානයක් වටා ගමන් කරනවා.
අදාළ වස්තුව තවත් ස්ථානයක් වටා ගමන් කරනවා. මෙන්න මේ වගේ චරිතයකට අපි කියනවා පරිභ්‍රමණයක් කියලා. තමා වටා කරකැවෙනවා නම් භ්‍රමණයක්. හැබැයි වෙනත් ස්ථානයක් වටා කරකැවෙනවා නම් ඒකට අපි කියන්නේ පරිභ්‍රමණයක් කියලා. ඒතර වචන ටික හරියට දැනගන්න. පාඩමට මේව ඕන වෙන්නේ නැහැ. අච්චපොතෙත් නැහැ. හැබැයි වචන ටික දැනගත්තම අපිට වාසි. එහෙනම් භ්‍රමණයක් කියන්නේ තමා වටා කරකැවීම. පරිභ්‍රමණයක් කියන්නේ වෙනත් ස්ථානයක් වටා ගමන් කරනවා. රවුමට. පරිභ්‍රමණය. ඊළඟ තව චරිත ආකාරයක් තමයි දෝලනය. දෝලනය. අබ්බර මොකද්ද මේ දෝලනයක් කියන්නේ කියලා. හරිද? 16 වෙනි පාඩම බලය හා චලිතය කියන පාඩම තමයි අපි මේ කරන්නේ. හරිද? දෝලනයක් කියන්නේ නිශ්චිත ස්ථානයක් වටා දෙපසකට සිදුවන පැද්දීමක්. මෙන්න මේ වගේ නේද උන්චිලා වගේ. අර සමහර ඔරලෝසු වල බට්ටෙක් ඉන්නේ. අන්න ඒ බට්ට වගේ නේ. බට්ට දෙපැත්තට වැල්ලෙනවනේ මොම නේ. කොහොම ඉන්න වෙනවද? හලෝ. ඔව්. ඔව්. हाँ हमारे किसी घराने में कोटकलाई पाले कमा इतना है ओ कोई इधर में इधर डैन ने मैं ऑनलाइन ना करना दी बेटा किया हुआ सर बताओ सर दाम किसी का पता करते रहा नहीं है दाम करने ऑनलाइन तरह वाली पंक्ति මේ විසිකල පටන් ගත්තත් මම දිගටම ඔන්ලයින් ක්ලාස් එක කරන්න තමයි හිතාගෙන ඉන්නේ දැන්. ඒ කියන්නේ ෆිසිකල් පන්තියම ඒකම මේ කැමරා එකක් සෙට් කරගෙන ඔන්ලයින් කරන විදිහට තමයි දැන් හිතාගෙන ඉන්නේ. ඒක තාම නැහැ කියන්නේ. තව සතියක් යනවා. මේ සම්බන්ධ ඔව්. मैं දැන් මම මේ හදවතේ පන්තියක් කරන ගමන් ඉන්නේ මම ලින්ක් එක වුණා දානවා දැන් සම්බන්ධ වෙන්නේ කියලා පාඩම. ඉතින් මම දැන් දාන්න වෙනවා. අර දැන් කරන ගමන් හරි. සර් මේ පාඩමට පේපරයක් හදුවේ නෑනේ. නෑ ටියුට් එකක් නෑ මත මේක ටියුට් එකක් හදලා නෑ. හරි. එතකොට අපි මේ කතා කරන්නේ බලය හා චලිතය කියන පාඩම. මේ බලය හා චලිතය කියන පාඩමේ අපි මේ කරගෙන ඉන්නේ චලිතයක් කියන්නේ මොකක්ද කියන එක. වස්තුවක් චලිත වෙනවයි කියලා කියන්නේ ඒ වස්තුවේ පිහිටීම වෙනස් වෙනවා. නේ? දැන් මම චලනය වෙනවයි කියලා කියන්නේ මගේ පිහිටීම වෙනස් වෙනවා. වාහනය චලනය වෙනවයි කියන්නේ වාහනේ පිහිටීම වෙනස් වෙනවා. ඒතර වස්තුවක පිහිටීම වෙනස් වෙනවා නම් තමයි අපි එකට වස්තුවක් චලිත වෙනවයි කියලා කියන්නේ. එතකොට චලිත වෙන ආකාර හතරක් තියෙනවයි කියලා අපි කිව්වා. වස්තුවක් චලිත වෙන ආකාර හතරක් තියෙනවා. ඒකක් තමයි භ්‍රමණ චලිතය. ඒතර මොකද්ද භ්‍රමණයක් කියන්නේ? තමා වටා කරකැවීම. තමා වටා කරකැවෙනවා නම් අපි ඒකට කියන භ්‍රමණයක් කියලා. උදාහරණයක් අපි දුමු මගේ මෙහෙම කූරක් දාලා තියෙන ඔළුවෙන් කියන පල්ලයට. මම මේ කූර වටා ඔවම කරකැවෙනවා. අන්න භ්‍රමණ චලිතය. ග්‍රහලෝක භ්‍රමණය වෙනවා. පරිභ්‍රමණය කියලා කියන්නේ තවත් කෙනෙක් වටා කරකැවෙනවා නම් මෙන්න මෙයා මේ පුද්ගලයා ඊට මේ පුද්ගලයා වටේ කරකැවෙනවා. එතකොට මගේ මේ දකුණු අතේ මේ දක්වන මේකේ ඉන්න පුද්ගලයා දක්වන්නේ පරිභ්‍රමණ චලිතයක්.
වෙනත් ස්ථානයක් වටා කරකවන පරිභ්‍රමණය. ග්‍රහලෝක පරිභ්‍රමණය වෙනවා. ග්‍රහලෝක පරිභ්‍රමණය වෙනවා කියන්නේ සූර්යයා වටා ගමන් කරන නිසා. අපි අර ඉස්සෙල්ලා කිව්වා වැරදි අදහසක් අපේ ඔළුවේ තියෙනවා පරිභ්‍රමණය කියන්නේ තමා වටා කරකැවෙමින් සූර්යයා වටා ගමන් කිරීම නෑ. එහෙම එකක් නෑ. තමා වටා කරකැවෙනවා නම් භ්‍රමණය, වෙනත් ස්ථානයක් වටා ගමන් කරනවා නම් ඒක පරිභ්‍රමණය. එතකොට භ්‍රමණය කියන වචනේ දන්නවා, පරිභ්‍රමණය කියන වචනේ දන්නවා. මම නිකමට අහන්න ඔයාලගේ ඔන්න පුළුවන් නම් කැමති කෙනෙක් ඉන්නවා උත්තර දෙන්න. ෆෑන් එක නැත්නම් අපි කියන විදුලි පංකාව මොන චලිතයක්ද දක්වන්නේ? විදුලි පංකාව දක්වන චලිතය මොකක්ද? භ්‍රමණය. භ්‍රමණය. විදුලි පංකාව දක්වන්නේ භ්‍රමණ චලිතය. විදුලි පංකාව භ්‍රමණ චලිතයක් දක්වනවා. එතකොට විදුලි පංකාව භ්‍රමණ චලිතයක් දක්වනවා නම් හිතන්න මෙන්න මේ තියෙන්නේ විදුලි පංකාව. මේ විදුලි පංකාවේ වහලා ඉන්න මැස්සෙක්. ඔන්න. විදුලි පංකාවේ මැස්සෙක් වහලා ඉන්නවා. දැන් විදුලි පංකාව කරක වෙනවා. එතකොට මැස්ස යන්නේ නැහැ. මැස්ස කොහොම හරි මේක විදුලි පංකාව අයියෙන් බදාගෙන ඉන්නවා කියන එක මේ තට්ටු. මැස්සගේ චලිතය මොකක්ද එතකොට? පරිභ්‍රමණය. කියන්නේ පරිභ්‍රමණය. මැස්සගේ චලිතය මැස්ස එතකොට මෙන්න මේ ස්ථානීය වටාට මැස්ස යන්නේ. මම නිකන් මැස්සගේ චලිතය දක්වන්නකො මේ රවුමට මැස්සගේ චලිතය. මැස්ස කරකවෙන්නේ මෙයාවට මේ ස්ථානීය වට. ෆෑන් එක තමන්ගේ වට තේරුම් ගන්න. ෆෑන් එක තමන්ගේ වටා කරකවෙනවා. මැස්ස වෙනමෙක් කෙනෙක්නේ. මැස්ස එතකොට ෆෑන් එකේ කටුවේ වහරින් ඉඳලා මැස්ස මෙන්න මේ ස්ථානීය වට ඔහොම කරකවෙනවා. ඒතර මැස්ස දක්වන්නේ පරිභ්‍රමණය. මැස්ස දක්වන්නේ පරිභ්‍රමණය. එහෙනම් මෙන්න මේ විදිහට අපිට භ්‍රමණය පරිභ්‍රමණය කියන වචන තෝරගන්න පුළුවන්. හඳුනා ගන්න පුළුවන්. දෝලනයක් කියන්නේ මොකක්ද ඊළඟට? දෝලනය. දෝලනය කියන්නේ නිශ්චිත ස්ථානයක් වටා දෙපසකට සිදුවන පැද්දීම. මෙන්න මේ විදිහට යම්කිසි වස්තුවක් පැද්දෙනවා දෙපැත්තට. හරියට ඔන්චිල්ලාව වගේ. ඔරලෝසුවේ බට්ට අර තියෙන පරණ ඔරලෝසුව වල දෙපැත්තට බට්ටෙක් වෙනවා. දැන් ඒව නැහැ. අන්න ඒ වගේ චලන අපි දක්වනවා දෝලන චලිතයක් කියලා. දෝලනයක්. හරිද? නිශ්චිත ස්ථානයක් වටා දෙපසකට සිදුවන පැද්දීම. ඔයාලා වයරකින් බල්බයක් එල්ලීවි දිරනවා. කොහොම කරලා අපි පොඩි තට්ටුවක් දැම්මම බල්බ් කොහොම දෙපැත්තට පැද්දෙනවා කොහොමද? ඔන්ජිල්ලාව. අන්න දෝලනය. ඊළඟ චලිතය තමයි අපිට වැදගත්ම අපේ පාඩමට වැදගත්ම චලිතය. ඒ තමයි සරල රේඛීය චලිතය. මෙන්න අපේ පාඩමට වැදගත් දෙයක් තියෙනවා. සරල රේඛීය චලිතය. එහෙනම් තව චලිත වර්ගයක් තමයි සරල රේඛීය චලිතයක් කියන්නේ. සරල රේඛීය චලිතයක් කියන්නේ හරි කෙලින් පාරක සිදුවන චලිතයක්. හරි කෙලින් සිදුවන චලිත වලට අපි කියනවා සරල රේඛීය චලිත කියලා. සාමාන්‍ය ඔයාලා දන්න විදිහට කියන්න බලන්න අපිට සරල රේඛීය චලිතයකට උදාහරණයක්. සරල රේඛීය හරි කෙලින් සිදුවන චලිතයකට උදාහරණයක් කියන්න දන්නවද? නැත්නම් කවුරුවත් එහෙම. හීයක් විදි. අයිසරක් කියන්න. හීයක් විදි. 100ක දාවන පතේ. මීටර් 100 දාවන පතේ හරි. මීටර් 100 දුවන පීඩකය හරි කෙලින් ට්‍රැක් එක තියෙන්නේ. ඒකේ දුවනවා. ඔව් මේ වැඩි දුවන්නේ නෑනේ මීටර් 100 දුවනේ. හරි කෙලින් දුවන්නේ. තව ඊතලයක් විදිහට එකක් ගැන කියුණානේ. ඒතර ඊතලයක් විදිහට හරි කෙලින් යනවා. අපි පොඩි සීමාවක් ගන්න හරි කෙලින් යනවා. ඊතලේ ඕම ගිහලා ආයේ පල්ලෙහාට වැටෙනවනේ නේ. එතකොට හරි කෙලින්ම නෙවෙයි. නමුත් අපේ වයස් මට්ටමේදී ඊතලයක් කියන එක හරි කෙලින් චැට්ටයක් විතර ගන්න පුළුවන් වෙන. තව මොනවද? එච්චරද තියෙන්නේ? චතුර ඉන්නවද පන්තියේ? චතුර
චතුර නැද්ද පන්තියේ? නෑනේ. හරි. එතකොට විදුලි පන්දම මට වෙනවා මෙතෙන්ද විදුලි පන්දම කියලා. විදුලි පන්දම චලිතයක් වෙනවද? ඒ එළිය ඔයාලා කියන එළිය යන එක ඒක වස්තුවක් නෙවෙයිනේ ආලෝකය කියන්නේ ශක්තියක් නේ. ඒතර මෙතනට ඒක අදාළ කරගන්න බෑ. මොන විදුලි පන්දමේ කාටද දමලා ගහනවා නම් ඔන්න චලිතයක් දක්වන විදුලි පන්දම. ඒකත් ඉතින් සරල රේඛී චලිතයක් වෙන්නේ නැහැ නේ. විදුලි පන්දමෙන් දමලා ගෙවුවා කියලා. හරි. ඒතර සරල රේඛී චලිත වලට තවත් උදාහරණයක් ඔන්න ඔයාලා අච්චර හිතන්නේ නැති එකක් මොකක්ද? ඒ තමයි ගහකින් ගෙඩියක් පල්ලෙහාට වැටෙන එක. ගහකින් ගෙඩියක් පල්ලෙහාට වැටෙනකොට ඒක වැටෙන්නේ හරි කෙලින් නේද? ඒක හරි කෙලින් වැටෙන්නේ. ගහකින් ගෙඩියක් පල්ලෙහාට වැටෙනකොට හරි කෙලින් පල්ලෙහාට වැටෙන්නේ. ගහේ ගෙඩියක් වැටෙනකොට පොල් ගෙඩියක් වැටෙනකොට පොල් ගෙඩිය ඔහොම මේ විදිහට වැටෙන්නේ පල්ලෙහාට. නෑ. හරි කෙලින් වැටෙන්නේ. එහෙනම් ගහකින් ගෙඩියක් වැටෙනවා කියන්නේ සරල රේඛීය චලිතයක්. නේ? සරල රේඛීය චලිතයක්. එහෙනම් අපි මේ කතා කරන්නේ අපි මේ පාඩම දිගට යන්නේ සරල රේඛීය චලිතයත් එක්ක. හැබැයි මේක පොඩ්ඩක් සමහරවල් දාගෙන ඉමු. ලියා ගන්න මාතෘකාව පාඩමේ බලය හා චලිතය. පාඩමේ මාතෘකාව බලය හා චලිතය. ඒකේ යටතේ ලියා ගන්න මෙන්න මෙහෙම. පැන්සලකින් සමාන්තරව අඩි ඉරක් මොකද්ද? පැන්සලකින් සමාන්තරව ඇඳි ඉරක් මැකීම. පැන්සලකින් සමාන්තරව ඇඳි ඉරක් මැකීම කියලා කියන්නේ නේ. මෙහෙම ඒක ගන්න පුළුවන් ඉරක් මකන්න ඕනෙත් නෑ අඩුලක් තියලා අඩිරුලක් තියලා මෙහෙම අඩුලක් තියලා ඉවර වෙලා මෙහෙම අපි ඉරක් ගැහුවොත් ඒක සරල රේඛික චලිතයක් තමයි. මගේ අත සරල රේඛික තමයි චලිත වෙන්නේ. නැත්නම් මේ පැන්සලේ උඩ නැත්නම් පෑනේ උඩ සරල රේඛික චලිත වෙනවා. මකනකොට මකන්න පුළුවන් හරි කෙලි මකන්න පුළුවන්. ඔහොම මකන්න පුළුවන්. නැත්නම් මේ මකන්න පුළුවන්. නේ? එහෙම මකුවොත් සරල රේඛිය වෙන්නේ නැහැ. හරි කෙලි කොහොම මකුවොත් සරල රේඛිය වෙයි. එච්චර ඕනේ නැහැ. අපි සරල ඉදින්දා ජීවිතේ උදාහරණ ගනිමු. මීටර්ස් කිය දුවන පීඩක. ගන්න පුළුවන්. එයා හරි කෙලින් ට්‍රැක් එකේ දුවනවා. අනිත් එක තමයි ගහක් ගෙඩියක් වැටෙන අවස්ථාව. ඔය දෙකම තමයි හරි. විදුලි සෝපානයේ ගමන් මගත් හරි. විදුලි සෝපානය කම්පිටිෂන් වෙන හරි කෙලින් ඉහළට ඕපාරටනේ. හරි කෙලින් ගමන් කරන විදුලි සෝපානය. ඒතර ඒකත් අපිට ගන්න පුළුවන් සරල රේඛීය චලිතයක් විදියට. අපි ඒව ගැන ඉදිරියේදී තව ටිකක් විස්තර සහිතව කතා කරමු. හරි. ලියාගමු මෙන්න මෙහෙම. බලයහා චලිතය කියලා මාතෘකාව ලියුවානේ ඒකේ අඩද ලියා ගන්න. පළවෙනි අනු මාතෘකාවක් චලිතය. 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 හරි. චලිතය කියන එක යටතේ ලියාගන්න මෙන්න මෙහෙම. යම් වස්තුවක පිහිටීම වෙනස් වීම යම් වස්තුවක පිහිටීම වෙනස් වීම චලිතයක් නම් වේ. යම් වස්තුවක පිහිටීම වෙනස් වීම චලිතයක් නම් වේ. චලිතයක් නම් වේ. හරි ඊළඟ රූලෙන් ලියා ගනිමු. වස්තුවක් දක්වන චලිත ආකාර කිහිපයකි. වස්තුවක් දක්වන චලිත ආකාර කිහිපයකි. වස්තුවක් දක්වන චලිත ආකාර කිහිපයකි. ඒකටම ලිව්වත් කමක් නැහැ අලුත් රූලකින් ලිව්වත් කමක් නැහැ. වස්තුවක් දක්වන චලිත ආකාර කිහිපයකි. හරි. අංක 1 ලියා ගනිමු භ්‍රමණය. මේ මම තේරුම් දෙන්නේ නැහැ හොඳේ.
අපි නිකමට වගේ ලියාගෙන යන්න. මේවා පොතෙත් නැහැ. භ්‍රමණය අංක 1 භ්‍රමණය. අංක 1 භ්‍රමණය. අංක 2 පරිභ්‍රමණය. බෝඩ් එකේ ලියලා තියෙන්නේ අංක 1 භ්‍රමණය, අංක 2 පරිභ්‍රමණය. හරි. අංක 3 දෝලනය. අංක 3 දෝලනය. අංක 3 දෝලනය. අංක 4 සරල රේඛීය චලිතය. අංක 4 සරල රේඛීය චලිතය. සරල රේඛීය චලිතය. හරි. එහෙනම් අපි ඔන්න දැන් තමයි පාඩමට පිවිසෙන්නේ. හරිද? අපේ මාතෘකාව සරල රේඛීය චලිතය. අපි ඒකත් එක්කම තමයි මේ වැඩේ දැන් ඉගෙන ගන්න හදන්නේ. හරියට අහගෙන ඉන්න. මොකද මේ පාඩම A level වලටත් තියෙනවා. විද්‍යාව වල හදාගුවොත් උසස් පෙළ සඳහා එතකොටත් මේ පාඩම දෙනවා. එතනට යන්න ඕනේ 10 වසරේ මේ පාඩම තියෙනවා. ඒක නිසා මේ පාඩමේ මේ මූලික කාරණා ටික අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන. අපේ පළවෙනි මාතෘකාව තමයි දුර හා විස්ථාපනය කියන වචන දෙක හඳුන්වලා දෙන්නේ. දුරයි විස්ථාපනය කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා දෙන්න තමයි කරන්න හදන්නේ. හරි. මේ අහගන්න උන්ට. මෙන්න මෙතන ඉන්නවා. මෙතන තියෙන එක්තරා නගරයක්. මම මේ නගරේ නම දාන්නම් A නගරය කියලා. A නගරය. මෙතන තියෙනවා තවත් නගරයක්. මම මේ නගරේ දාන්නම් B නගරය. හරිද? මේ A නගරේ ඉඳලා B නගරයට තියෙන පාර තමයි මේ තියෙනවා. රට වටේ කියලා තමයි B එක තියෙන්නේ. බලන්න. A නගරේ ඉඳලා B නගරයට ගමන් කරන පාර. ඔන්න එක්තරා මිනිහෙක් නැත්නම් මේ වාහනයක් කියලා එක්තරා වාහනයක් A නගරේ ඉඳලා B නගරයට ගමන් කරනවා. එක්තරා වාහනයක් A නගරේ ඉඳලා B නගරයට ගමන් කරනවා. මේ පාරේ මුළු දිග දැන් අපි දැකලා තියෙනවානේ ওই පාරවල් වල ගහලා තියෙන බෝඩ් නේ අපි චුත්තෙම දෙවියාය දාලා තියෙනවා අකුර ඇසර දුර කීයද කියලා. හරිද? ඒ කියන්නේ යන පාරේ දිගනේ. ඒ යන පාරේ දිග තමයි තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ පාරේ දිග අපි හිතමු මීටර වලින් ගහලා තියෙනවා ඉතින් කිලෝමීටර කියන කතාවට එන්නේ නැතුව මීටර කියන කතාවට එන්න. අපි හිතමු මීටර 750. මේ පාරේ දිග මීටර 750. එතකොට මේ වාහනය A නගරේ ඉඳලා B නගරයට යනවා නම් මේ වාහනය A නගරේ ඉඳලා B නගරයට යනවා නම් මීටර 750ක් ගමන් කරලා තියෙනවා. මීටර 750. දරුවෝ අන්න ඒ වාහනේ ගියපු දුර මීටර 750. මොකද්ද දුර කියන්නේ? දැන් දුර කියන එක සාමාන්‍ය විදින්දා ජීවිතේ පාවිච්චි කරන වචනයක්. හැබැයි විද්‍යාවත් එක්ක ගලපලා දුර කියන එකේ තේරුම මොනවාරි රාග දුර කියන්නේ එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙවා යන ගමන් මගේ දිග. අන්න බලන්න. එක තැනක ඉඳලා තව තැනකට ගෙවා යන ගමන් මගේ දිග. මේ වාහනය ගියපු දුර. එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙවා යන ගමන් මගේ දිග අපි කියන දුර කියලා. මේ අහන්න ටුට්ටක් විනාඩියක් අහගන්න ටුට්ටක්. මේ Excuse me sir. ඔව් කියන්න. සර් මම දැන් ක්ලාස් එකට ජොයින් වුණේ මොකක්ද කරන පාඩම? 16 වෙනි පාඩම. ඒතර පාඩේ මුල් ටික බලන්න ආයේ රෙකෝඩින් එක මම දාන්නම්. ඒක රෙකෝඩින් එක බලන්න. දැනට අහගෙන ඉන්න තාම මහ ලොකු දෙයක් කියන්නේ නැහැ. පොඩි දෙයක් තමයි කියන්නේ. හරි. මේ ඒ අනිත් එක තමයි කියන්නේ මේ මොකද්ද මගේ Zoom පැකේජ් එක ඉවර වුණා. මට තාම ඒකට සල්ලි ගෙවලා ආයේ Zoom පැකේජ් එක ඇක්ටිව් කරගන්න බැරි වුණා.
ඒකෙන්ද අද විනාඩි 40න් 40කට කට් වෙනවා. හරිනේ? අද විනාඩි 40න් 40කට කට් වෙනවා. එතකොට විනාඩි 40න් කට් වුණාම ආයෙත් ඔයාලට එවලා තියෙන ලින්ක් එකෙන්ම සාමාන්‍ය පරිදි පන්තියට සම්බන්ධ වෙන්න. නේද? මේ සතියේ විතරක්. වෙනතර එහෙම වෙන්නේ නැහැ. අද ඊයේ දාන්න තිබේ මට ඒක දාන්න උන්නේ නැහැ. තුන් දාන්න නැති නිසා අද වෙනකොට කට් වෙලා ඉන්නේ. ඊයේ නෙවෙයි පෙරේ ඉඳන්. හරිද? ඒක නිසා මේ ආයේ කට් වුණොත් නැත්නම් විනාඩි 10 ඉඳලා කට් වෙවි. කට් වුණ ගමන් නැවතත් පරණ ලින්ක් එකෙන්ම සම්බන්ධ වෙනවා. ළමයි සම්බන්ධ වෙනකන් ඉන්නවා. මොකද උගන්වන්නේ නැහැ ඒකින්ද ඉක්මනට සම්බන්ධ වෙන්න. හරි දැන් නෙවෙයි. දැන් අහගෙන. එතකොට මොකද්ද දුර කියලා කියන්නේ? එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙවා යන ගමන් මගින් දිග අපි කියන දුර කියන. එහෙනම් මේ වාහනේ ගියපු දුර කීයද? මීටර 750යි. වාහනේ ගියපු දුර මීටර 750. හරිද? නෝමල් ක්ලාස් පටන් ගන්නවාද තාම තීරණය කරලා නැහැ දරුවෝ නෝමල් ක්ලාස් පටන් ගැනීම සම්බන්ධව. හරිද? නෝමල් ක්ලාස් පටන් ගත්තත් ඔන්ලයින් එක නවතින්නේ නැහැ. අපි ඒක දිගටම කරනවා. හරිද? මොකද ආයේ තව කොච්චර කලකට රට ඇරලා තියන්න වේද? තව වහයිද ආපහු වහයිද? මේවා අපි දන්නේ නැහැ. ඒක නිසා පන්ති බාහිර පන්ති ආරම්භ කරන්න කොහොමද 6 7 8 9 අවසර දීලා නැහැ රජේ. නමුත් ආරම්භ කරලා අපි දැනගෙන තියෙන ළමයි ඔය බෑග් ඉල්ලගෙන අවසර පන්ති යනවා එහෙමනේ. හරිද? ඒකට තාම අවසර දීලා නැහැ. ඒක නිසා මේ ඒකෙන්ද මම මේ පටන් ගන්න නැත්තේ තාම අර මට තාම හරියට සිතුවිල්ල පහළ වුණ නැහැ බාහිර පන්ති පටන් ගන්නකොට සමහරවිට තව සතේක දෙකකින් පටන් ගන්න ඉඩ තියෙනවා. මම ගෲප් එක හරහා දැනුවත් කරනවා පටන් ගන්න ඕන. එහෙම පටන් ගත්තත් අනිවාර්යයෙන්ම ඔන්ලයින් ක්ලාස් එක නවත්තන්නේ නැහැ. අපි ඔන්ලයින් එක ඒ කරන පන්තියම නැත්නම් මම ෆිසිකල් පටන් ගන්න නැත්නම් බාහිර පටන් ගන්න පන්තියම ඔන්ලයින් විදිහට කරනවා. එතකොට දැන් උදාහරණයක් අපි හිතමු කොටපොළ පන්තිය ළමයි කියන්නේ. කොටපොළ පන්තියේ ළමයින්ට පුළුවන් කොටපොළ පන්තියේ තියෙන වෙලාවට ගෙදර ඉඳන් ඔන්ලයින් එකට සම්බන්ධ වෙන්න. පන්තියට එන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉඳන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට මේ පන්තියම ඔන්ලයින් කරා දෙනවා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. තාම පටන් ගත්තේ නෑ. ඒක ඔයාලා දැනුවත් කිරීම කරන්න. ඉතින් පන්තියට එන්න බය ළමයින්ට නැත්නම් ආරක්ෂිත නැහැ කියලා හිතනම නම් යාළුවා පුළුවන් ගෙදර ඉඳන් ඉගෙන ගන්න. අර සමහර වෙලාවට ඉන්නවනේ කොහොමද බෑග් එක කරේගෙන පාරට බහැරම ඇවිල්ලා බස් එකේ නැගලා තෙරපිලා ඇවිල්ලා ඉගෙන ගන්න ආසෙන්. අන්න උන්ට ඉතින් chance එක දෙන්නත් එපා අපි. ඒක නිසා එහෙම පන්ති ආරම්භ කරන්න වෙනවා. හරිද? සමහර කට්ටිය සමහර ළමයි නම් කැමති ගෙදර ඉඳන් පාඩුවෙන් ඉගෙන ගන්න. සමහර ළමයි බස් වල ගිහිල්ලා වැහැලා මොනවද කඩේ උරුවක් කාලා ඔහොම ඉන්න සෙට් එකක් තියෙනවනේ. ඉතින් ඒ කට්ටියට තව අවස්ථාවක් දෙන්න ඕන නිසා සමහරවිට අපි තව සද්දකින් දෙකකින් පන්ති පටන් ගන්න කියලා තියෙනවා. තාම නෑ ඒක තීරණය කරලා. හරිද? එතකොට අපි එනවා නැවත මෙතනට දුර. එහෙනම් දුර කියන්නේ මොකක්ද කියලා පැහැදිලි. හරි මේ විතරද? ඇත්තටම වාහනේ මුලින් තිබේ ඒ නගරේ. මුලින් තිබේ වාහනේ ඒ නගරේ. දැන් වාහනේ මේ පාර දිගේ ගිහිල්ලා දැන් වාහනේ තියෙන මේ මෙතන. ඔන්න මෙතන තියෙන්නේ. මුලින් තිබේ ඒ නගරේ දැන් තියෙන්නේ බී නගරේ. හිතන්න මේ මම අඩිනූලක් අරගෙන ඒ නගරේ ඉඳලා බී නගරයට ගමනවා රේඛාව. සරල රේඛාව. මම අඩිනූලක් අරගෙන ඒ නගරේ ඉඳලා බී නගරයට යවුවා ඉතින්. නැත්නම් ඩෝසරයෙන් කපාගෙන ගියාගෙන ඉඳන් පොඩි පාර. හැබැයි යන්නේ නැහැ. ඒ පාර මම යන්නේ නැහැ. කපනවා විතරයි ඉතින් ගන්නවා විතරයි. මම ඉතින් ගහලා මනිනවා මේ දුර කීයද කියලා. මෙතනද මෙතන. ඉතින් මට එනවා 100යි මීටර කියලා. හැදෙන්නේ. ඔයාලා දැක්කම පේනවා මේ රේඛාව ගොඩක් දිගයි. මේක පොඩි රේඛාවක්. හරිද? මීටර 100යි. එතකොට මේ A නගරයේ ඉඳලා B නගරයට තියෙන සරල රේඛීය දිග මීටර 100යි. උනාරිට මේ වචන ටික අහගන්න. A නගරයේ ඉඳලා B නගරයට තියෙන සරල රේඛීය දිග මීටර 100යි. දරුවෝ ඔන්නෝකට අපි කියනවා විස්ථාපනය කියලා. ඔකට තමයි අපි කියන්නේ විස්ථාපනය කියලා. මොකද්ද විස්ථාපනය කියන්නේ? මොන බලාගන්න. අර වාහනේ මුලින් තිබ්බේ මෙතනනේ. අර වාහනේ මුලින් තිබ්බේ මෙතන. දැන් තියෙන වාහනේ මෙතන. එතකොට දුර කිව්වේ මොකද්ද කියලා පැහැදිලි. හරියට අහගෙන ඉන්න ඕන. දුර කිව්වේ මුල් පිහිටුමේ නැත්නම් මේ මුල් ස්ථානය නැත්නම් අපි කියනවා එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ඇති ගමන් මගේ දිග තමයි දුර කියන්නේ. මෙන්න දුර මීටර 750. විස්ථාපනය කියන්නේ මුල් පිහිටුමේ වාහනේ තිබෙ මුලින් තිබෙ මෙතනනේ මුල් පිහිටුමේ අවසාන පිහිටුමේ අතර සරල රේඛීය දිග විස්ථාපනය නම් වේ. අන්න බලන්න. විස්ථාපනය කියන්නේ මුල් පිහිටුමේ අවසාන පිහිටුම අතර තියෙන සරල රේඛීය දිග. එහෙනම් තේරුම් ගන්න දුර කියන්නේ ගියපු පාරේ දිග.
දුර කියන්නේ ගියපු පාරේ දිග. විස්ථාපනය කියන්නේ යා මුලින් කොහෙද හිටියේ දැන් කොහෙද ඉන්නේ අන්න ඒ අතර තියෙන සරල රේඛීය දිගට. ඒ පාරේ යන්න ඕනේ නැහැ. අපි දුන්නේ මෙන්න මේ x කියන ලොරිය A නගරයේ ඉඳලා මෙන්න මේ පාර දිගේ B නගරයට ගමන් කරනවා. එතකොට x කියන ලොරිය ගියපු දුර කීයද? මොන ඔයාලා උත්තර දෙන්න. මේ x කියන ලොරිය A නගරයට ගමන් කරනවා. මේ පාර දිගේ x කියපු දුර කීයද කියලා මම අහන්නේ. මීටර් 700. මීටර 750. මීටර 750. මුලින් x කියන ලෝරිය හිටියේ A වල දැන් කොහොමද මේ පාර දිගේ ගිහිල්ලා x කියන ලෝරිය ඉන්නේ B වල. එතකොට ලෝරිය විස්ථාපනය කීයද? මීටර් 100යි. ලෝරිය විස්ථාපනය මීටර් 100යි. මීටර 100යි. ලෝරිය විස්ථාපනය මීටර 100යි. එතකොට මොකද්ද දරුවෝ විස්ථාපනය කියන්නේ? විස්ථාපනය කියන්නේ මුල් පිහිටුමේ අවසාන පිහිටුමත් අතර සරල රේඛීය දිගට. මුල් පිහිටුමෙන් අවසාන පිහිටුමත් අතර තියෙන සරල රේඛීය දිගට තමයි අපි කියන්නේ විස්ථාපනය කියලා. එහෙනම් ඔයාලට මම හිතනවා මම කියලා දීපු වචන දෙක පැහැදිලි ඇති. හරිද? මම කියලා දීපු වචන දෙක පැහැදිලි ඇති. මොකක්ද කියන්නේ පැහැදිලි. හරිද? එතකොට අපි සාමාන්‍යයෙන් විස්ථාපනය කියන්නේ සරල රේඛීය දිගක් නෙමෙයි මේවත් තේරුම් ගන්න. මේ ලොරිය මේ පාර යනවා කියන තැනක නැත්නම් ඔයාලා හිතන්නේ ඔයා දැන් ඉන්න තැන ඉඳලා ඉස්කෝලේට යනවා බස් එකක. නැත්නම් අපි තුන් කොටපොළ නගරයේ සිට දෙනියායට බස් එක යනවා. එතකොට කොටපොළේ ඉඳලා දෙනියායට බස් එක යනකොට බස් එක පාර දිගේ යනකොට පාරේ මෙන්න මේ වගේ වංගු සහිතයි. බස් එක යන දිශාව සැරිසැරේ මොකද වෙන්නේ වෙනස් වෙනවානේ. බස් එක හරි කෙලින්ද යන්නේ. බස් එක නැගිනවා බස් එක හරි කෙලින් යනවා. එහෙම වෙනවද නෑ. වැඩි දුර යන්න හම්බ වෙන්නේ නෑ. කොහේ පල්ලෙහාට දැවෙන්නේ. බස් එක යන්නේ වංගු වලින් යනකොට බස් එක යන දිශාව මොකද වෙන්නේ? වෙනස් වෙනවා. ඒක තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි දුරට තියෙනවා අගයක් විශාලත්වයක් තියෙනවා. මීටර 750යි මෙතරම. හැබැයි දිශාවක් නැහැ. මේ දුර කියන රාශිය දුර කියන එකකේ නිරන්තරයෙන් දිශාව වෙනස් වෙන සුළුයි. දුරට දිශාවක් නැත. දුරට තියෙන විශාලත්වයක් පමණයි. හැබැයි විස්ථාපනය බලන්න. විස්ථාපනයේ විශාලත්වයක් තියෙනවා. මේ මීටර 100යි. මීටර 100යි. මම මේ උතුර කියලා දැම්මා. උතුර කියලා දැම්මා. A නගරයේ තිබිච්ච වාහනේ දැන් B නගරයේ තියෙන්නේ. කොච්චර විස්ථාපනය වෙලාද? මීටර 100ක් විස්ථාපනය වෙලා. මොන දිශාවටද? වාහනේ ඒ පාරේ ගියේ නැහැ. වාහනේ ගියේ මේ පාරේ. හැබැයි විස්ථාපනය වෙලා තියෙන වාහනේ මීටර 100යි. මොන දිශාවටද? නැගෙනහිර දිශාවට. නැගෙනහිර දිශාවට. නැගෙනහිර දිශාවට. එහෙනම් විස්ථාපනයේ දිශාවක් තියෙනවා. විස්ථාපනයේ විශාලත්වයකුත් තියෙනවා, දිශාවකුත් තියෙනවා. මීටර 100ක් නැගෙනහිරට තමයි වාහනේ විස්ථාපනය වෙලා තියෙන්නේ. පටලවා ගන්න එපා දරුවෝ. විස්ථාපනය කියද්දි ඒකේ වාහනේ යන්න ඕන කියලා නීතියක් නැහැ. වාහනේ ගියේ මේ පාරේ. ඒතර වාහනේ ගියපු දුර මීටර 750. වාහනේ විස්ථාපනය කීයද? මෙන්න මුල් පිහිටුම, මෙන්න දැන් පිහිටුම. එතන මුල් පිහිටුමේ අවසාන පිහිටුමේ අතර සරල රේඛීය දිග තමයි විස්ථාපනය කියන්නේ. ඒ පාරේ යන්න ඕනේ නැහැ. එහෙනම් වාහනේ විස්ථාපනය මීටර 100ක් දිශාවකුත් අපිට කියන්න පුළුවන්. මුලින් හිටියේ A දැන් ඉන්නේ B මොන දිශාවටද? නැගෙනහිර දිශාව. එහෙනම් නැගෙනහිර දිශාවට මීටර 100ක් වාහනේ විස්ථාපනය වෙලා තියෙනවා. මට කියන්න කාට හරි තේරුම් නැත්නම් මම තව උදාහරණයක් පැහැදිලි කරලා දෙනවා මේක. මොකද ඔයාලා 7 වසරේ මම මේ 10 වසර ළමයින්ට උගන්වපු උදාහරණ නෙමෙයි ඔයාලට ගත්තේ. 10 වසර ළමයින්ට උගන්වන උදාහරණෙමයි ඔයාලට මේ මම ගත්තේ. ඒතකොට මේක ඔයාලගේ සමහර අයට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක වුණොත් කියන්නේ මම ආයෙසරයක් ඒක ඔයාලට කියලා දෙන්න. හරි. එතකොට මේ දුර හා විස්ථාපනය කියන මාතෘකාව ඔයාලා නොතේරුණු වගේ නම් නැවත කියන්න මම ආයෙසරක් කියන්න. කොහොම තව දෙපාරක් තුන් පාරක් මේ වැඩේ කරනවා. ඒක නිසා තේරුම් නැත්නම් යම් තරමක් හෝ
පොඩි නොතේරිච්ච කතියක් තියෙනවා නම් බය වෙන්න එපා. ඒක තව ටිකකින් තව ටිකක් හොඳට ආයෙ තේරෙන්න පටන් ගනී. අපි ඉස්සෙල්ලා බලමු මොකද්ද දුරක් කියන්නේ මොකක්ද විස්ථාපනයක් කියන්නේ. එතකොට දැන් දන්නවා ඔයා දුර කියන්නේ යන පාර දිග එච්චරයි. එයා මොන පාර කියද? දැන් කාටද ගැටලුවක් තියෙනවා මෙන්න. මෙහෙම පාරක් නෑ. ප්‍රශ්න. මෙහෙම පාරක් නෑ. මෙහෙම පාර තියෙන්නේ. පාර තියෙන්නේ මෙහෙම. ඔන්න ලොරිය. ඔන්න ලොරිය යනවා A නගරේ ඉඳලා B නගරයට. මට කියන්න ලොරිය ගියපු දුර කීයද? ලොරිය ගියපු දුර කීයද? මීටර් 100යි. කීයද? මීටර් 100යි. මීටර් 100යි. ලොරිය ගියපු දුර මීටර් 100යි. හරිද? මීටර් 100යි. ලොරිය විස්ථාපනය කීයද? බිඳුවයි. 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 තව උත්තර තියෙන්නේ නෑ. බිඳුවයි. විස්ථාපනය කියන්නේ මොකක්ද දරුවෝ? විස්ථාපනය කියන්නේ මුලින් හිටපු තැනයි දැන් ඉන්න තැනයි අතර සරල රේඛීය දිගටනේ. මුලින් හිටපු තැනයි දැන් ඉන්න තැන අතර සරල රේඛීය දිගට තමයි අපි කියන්නේ විස්ථාපනයක් කියලා. එතකොට මේ ලොරිය මුලින් හිටියේ කොහෙද? A වල. දැන් ඉන්නේ කොහෙද? B වල. එතකොට මුලින් හිටපු තැනයි දැන් ඉන්න තැනයි අතර සරල රේඛීය දිග විස්ථාපනය නම් විස්ථාපනයක් මීටර් 100යි. එතකොට ලොරිය ගියේ ඒ පාරෙම නිසා දුරක් 100යි. විස්ථාපනයක් 100යි. පටලවා ගන්න එපා. දුර කියන්නේ ගියපු පාර දිග. හරිනේ? විස්ථාපනය කියන්නේ මුල් පිහිටුමේ අවසාන පිහිටුමේ අතර සරල රේඛිය දිග. එතකොට මෙයා යන්නේ ඒ පාරේ සරල රේඛාවක් ගලුවත් ඒ පාරම. හරිද? එතකොට ගියෙත් ඒ පාර නිසා දුරක් 100යි. මුල් පිහිටුමේ ඉඳලා අවසාන පිහිටුම දක්වා තියෙන සරල රේඛිය දිගත් 100 නිසා විස්ථාපනයක් 100යි. වෙනසකට තියෙන විස්ථාපනය කියනකොට අපි දිශාව කියන්න ඕන. අන්න ඇගෙනින් දිශාව. දුර කියන එක ඇහුවට අපි දිශාව කියන්නේ නැහැ. කෙලින් පාර කියන දුර කියන එක ඇහුවට දිශාව කියන්න ඕනේ නැහැ. දුර මීටර් 100යි කියලා ඔන්න කියන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න දුර කියන්නේ යන පාරේ දිග. විස්ථාපනය කියන්නේ මුල් පිහිටුමේ අවසාන පිහිටුමේ තියෙන සරල රේඛීය දිග. මුලින් යා හිටියේ කොහෙද? දැන් ඉන්නේ කොහෙද? ඒ අතර දිගට අපි කියනවා සරල විස්ථාපනයක් කියලා. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලා ලියාගමු අනුමාත්‍රිකාවක් දුර හා විස්ථාපනය. දුර හා විස්ථාපනය. මොකද සර්? අනුමාත්‍රිකාව දුර හා විස්ථාපනය. ශෝක ඇඳ ගන්නද? ඔව් මේ රූපය අඳගන්න. මාත්‍රිකාව දුර හා විස්ථාපනය. මාත්‍රිකාව දුර හා විස්ථාපනය. මේ මෙතන තියෙන පොඩි වාහනයක් වගේ එකක් හොඳේ. ඔයාලා ඒක ලස්සන අඳගන්න. මාත්‍රිකා දුර හා විස්ථාපනය කියලා ලියලා මෙන්න මේ රූපය ඇඳලා AB කියලා දාගන්න මේ දිශාව උතුර කියන උඩහට පෙන්නන්න.
හරි හරි. හරි සර් හරි. අපි එතකොට ඔන්න රූපයෙන් අපි දැන් යටින් ලියාගනිමු මෙන්න මෙහෙම. හරිද? දැන් ලියා ගන්න. වාහනයක් A නගරයේ සිට B නගරය දක්වා වාහනයක් A නගරයේ සිට B නගරය දක්වා
ගමන් කරන මාර්ගය ඉහත දැක්වේ. වාහනයක් A නගරයේ සිට B නගරය දක්වා ගමන් කරන මාර්ගය ඉහත දැක්වේ. ගමන් කරන මාර්ගය ඉහත දැක්වේ. හරි. අලුත් රූලකින් ලියා ගන්න වාහනය ගියපු මුළු දුර වන්නේ නැත්නම් වාහනය ගිය මුළු දුර වන්නේ අලුත් රූලකින් ලියන්නේ වාහනය ගිය මුළු දුර වන්නේ සර් කලින් කියපු වාක්‍යය කලින් කියපු එක ආයි කියන්න එහෙම. සර් කලින් කියපු වාක්‍යය කියන්න පුළුවන්ද? අපි කිව්වේ වාහනය ගමන් මාර්ගයේ ඉඳන් දැක්වේ. මොකද කිව්වේ අපි? වාහනයක් ඒ නගරයේ සිට B නගරයේ දක්වා ගමන් කරන මාර්ගය ඉහත දැක්වේ. වාහනයක් A නගරයේ සිට B නගරයේ දක්වා ගමන් කරන මාර්ගය ඉහත දැක්වේ. වාහනයක් A නගරයේ සිට B නගරය දක්වා ගමන් කරන මාර්ගය ඉහත දැක්වේ. වාහනයක් A නගරයේ සිට B නගරය දක්වා ගමන් කරන මාර්ගය ඉහත දැක්වේ. හරි. ඊළඟට අපි නෙව්වේ අලුත් රූලකින් ලියාගන්නයි කියලා කිව්වේ වාහනය ගිය මුළු දුරවන් අපි කොහොමද ලිව්වේ දරුවෝ? වාහනය ගිය මුළු දුර වන්නේ වාහනය ගිය මුළු දුර වන්නේ නැත්නම් මුළු දුර වන්නේ ඕනෙත් නැහැ. වාහනය ගිය මුළු දුර මීටර 600කි. මීටර 600කි. වාහනය ගිය මුළු දුර මීටර 600කි. හරි. දැන් අපි වෙන පාටකින් අලුත් රූලකින් ලියා ගනිමු. වෙන පාටකින් අලුත් රූලකින් ලියා ගන්න. එක් ස්ථානයක සිට වෙන පාටකින් අලුත් රූලකින් එක් ස්ථානයක සිට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙවා යන ගමන් මගෙහි දිග ගෙවා යන ගමන් මගෙහි දිග දුර නම් වේ. දුර නම් වේ. සෑහෙන්නේ නෑනේ. මුකුත්ම ඇහුන්නේ නැද්ද මෙච්චර වෙලා කියපෝ? ගමන් මාර්ගය අහුණානේ? ඔව් සර්. ගමන් මාර්ගයේ දිග එතෙන්ට එනකන් එහෙම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට අපි කිව්වේ කොහොමද? සර් සරිස්කනේ කට් වෙනවනේ. තවත් ස්ථානයකට ගෙන යන ගෙවා යන ගමන් මගේ දිග දුර එක් නම් වේ. ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙවා යන ගමන් මගෙහි දිග එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙවා යන ගමන් මගෙහි දිග දුර නම් වේ. දුර නම් වේ. හරිනේ? ඒක ලිව්වනේ. සැරිසරේ කට් වෙනවද? ඔව් මමද ඔයාලද? සර් සමහරක් වෙලාවට කට්
හරි හරියයි ඒක නේ. ඔව් සර්. කියන මම ආයෙ අතහැරිච්ච තැන් කියන්න නැවත. එතකොට ඔන්න දැන් දුර කියන වචනේ පැහැදිලි වෙනවා ඔයාලට. එක ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට ගියපු ගමන් මගේ දිග දුර කියලා කියනවා. එතකොට දුරට තියෙන විශාලත්වය මොකක්ද මේ විශාලත්වය කියන්නේ කියන්නේ? අගයක් විදියට කියන්න පුළුවන් නම් මනින්න පුළුවන් නම් අන්න විශාලත්වයක් තියෙනවා. මනින්න පුළුවන් අපිට. මනින්න පුළුවන් නම් අපි ඒකට කියන විශාලත්වයක් තියෙනවා කියලා. දැන් දුර මනින්න පුළුවන් නම් අපිට පුළුවන් ටේප් එකක් හරි මොකක් හරි තියලා දුර මනින්න පාර දිග මනින්න පුළුවන්. විශාලත්වයක් තියෙනවා. දැන් විශාලත්වයක් තියෙන ඒකක විදියට ගත්ත දුර විතරද තියෙන්නේ? තව විශාලත්වයක් තියෙන තව ඒකක තියෙන ගොඩක් තව රාශි තියෙනවා. රාශි කියන්නේ මනින්න දේවල්. බර මනින්න පුළුවන්. අන්න විශාලත්වයක් තියෙනවා. ස්කන්ධය මනින්න පුළුවන්. අන්න විශාලත්වයක් තියෙනවා. උෂ්ණත්වය මනින්න පුළුවන්. අන්න විශාලත්වයක් තියෙනවා. කාලය මනින්න පුළුවන්. පුළුවන් පැය කීයක්ද දවස් ගාන එහෙම කාලය මනින්න පුළුවන්. අන්න විශාලත්වයක් තියෙනවා. හරිද පැහැදිලිද? එහෙනම් දුර කියන්නේ මේ දුර කියන එකට විශාලත්වයක් තියෙනවා. මනින්න පුළුවන් නිසා අපිට කියනවා විශාලත්වයක් තියෙනවා කියලා. හැබැයි දුර කියන මේ රාශියට දිශාවක් නැහැ. හේතුව දිශාව සැරින් සැරේ වෙනස් වෙන සුළුයි. පාරේ යනකොට වයඹට යන්න පුළුවන්, ආය වංගුව හරවනකොට දකුණට එන්න පුළුවන්, ආය උතුරට යන්න පුළුවන් නේ. දැන් මේ බලන්න මෙහි උතුර නම් දැන් යන්නේ මේකට. ඒ කියන්නේ වයඹනේ ඊළඟට උතුරට, ඊළඟට නැගෙනහිරට, ඊළඟට ඊසානට මේ වගේ දිශාව සැරින් සැර වෙනස් වෙනවා. එහෙනම් දුර කියන රාශියට විශාලත්වයක් තියෙනවා. හැබැයි දිශාවක් නැහැ. දරුවෝ විශාලත්වයක් තියෙන දිශාවක් නැති රාශි. මොන බලන්න විශාලත්වයක් තියෙන දිශාවක් නැති රාශි වලට අපි නමක් දෙනවා අදීශ රාශි කියලා. අදීශ රාශි. මේක පොතේ නෑ. හැබැයි මේක ඉදිරි කාලේදී ඉගෙන ගන්න ඕන නිසා මම මේක මෙතනදී දැන් කියලා දෙනවා. විශාලත්වයක් තියෙන දිශාවක් නැති රාශිය අපි කියනවා අදීශ රාශියක්. එහෙනම් දුර කියන්නේ අදීශ රාශියක්. හරි අපි ලියාගමු මෙන්න අලුත් රෝඩකින් ලියා ගන්න. දුරට කේදී අලුත් රෝඩකින් ලියා ගන්න අලුත් දෙයක් කියලා. දුරට විශාලත්වයක් තිබුණද? දුරට විශාලත්වයක් තිබුණද? දිශාවක් නොමැති නිසා. විශාලත්වයක් තිබුණද? දිශාවක් නොමැති නිසා. දිශාවක් නොමැති නිසා එය අදීශ රාශියකි. බෝඩ් එකේ තියෙනවා එය අදීශ රාශියකි. එය අදීශ රාශියකි. හරිනේ. දුරට විශාලත්වයක් තිබුණද දිශාවක් නොමැති නිසා එය අදීශ රාශියකි. කැඩින් මේ කඩින් කඩ කට් වෙනවලු හැමෝම එහෙමද නැත්නම් එක්කෙනෙක් දෙන්න විතරද එහෙම වෙන්නේ? නෑ සර්. ඈ? ඔව් සර්. නෑ සර්. නෑ සර්. කට් වෙන්නේ නැහැ නේ? සර්ගෙන් කට්ටරකට විතරයි කට් වෙන්නේ නේ? නෑ සර්. විනාඩි 40ක්. එහෙනම් කට් වෙන්නේ සමානට සිග්නල් වල ඔයාලට අවුලක් නිසා තමයි ඔයාලා කට් වෙන්නේ. එක්කෙනෙක් දෙන්නෙක් කියවනවා මැසේජ් මට කට් වෙනවයි කියලා සැරින් සැරේ. සමහරවිට ඔයාලට සිග්නල් අවුලක් ඇති මොකක් හරි නේ. ඒක නිසා වෙන්නේ නැති එහෙම වෙනවා ඇත්තේ. බලන්න පොඩ්ඩක්. හරි. අපි ලියුවා අදීශ රාශි 9 කියලා ලියුවා. හරි. එතකොට දුර කියන එකට විශාලත්වයක්වත් නැහැ. දිශාවකුත් නැති නිසා අපි යාම සලකනවා මොන රාශියක් කියලාද?
අදීශ රාශියක් කියන. මම නිකන් අදීශ රාශිය කියන වචනේ තේරුවද නැති කියලා බලන්න මෙහෙම අහන්න තව ප්‍රශ්නයක්. හරිද? අදීශ රාශිය කියන එක තේරුවද නැති කියලා බලන්න මෙහෙම ප්‍රශ්නයක් අහන්න. අපි හිතුව මෙහෙම කාලය කියන රාශිය අදීශ රාශියක්ද නැද්ද? අන්න අහන ප්‍රශ්නේ. බලන්න මේ අදීශ රාශිය කියන වචනේ තේරුණා කියන්නේ. කාලය කියන රාශිය අදීශ රාශියක්ද නැද්ද? අදීශ රාශිය. අදීශ රාශිය. අදීශ රාශිය. අදීශ රාශිය. හරි. මුලින්ම තේරුම් ගන්න ඕන දේ තමයි දරුවෝ අදීශ රාශියක් කියන්නේ මොකක්ද කියන එකනේ. අදීශ රාශියක් විශාලත්වයක් තියෙනවා. හැබැයි දිශාවක් නැහැ. සර් කියන දේවල් ඇහෙන්නේ අදීශ අහනවා සර්. ආවෝ කියනවා සර්. ආපහු කියන්නම ආපහු වන්න. හරිද? මම ඇහුවේ කාලය කියන රාශිය කාලය කියන රාශිය අදීශ රාශියක්ද නැද්ද කියලා. කාලය අදීශ රාශිය. නෑ. හරි. ඉස්සෙල්ට බලමු අපි මොකද අදීශ කියන එකේ තේරුම අපි කිව්වා නේද? අදීශ රාශිය කියන්නේ විශාලත්වයක් අනිවාර්යයෙන්ම තියෙනවා හැබැයි දිශාවක් නැහැ. දිශාවක් නැත්නම් ඒක අදීශ රාශිය. විශාලත්වයක් තියෙනවා දිශාවක් නැහැ. දුරට ඒකනේ දුර විශාලත්වයක් තියෙනවා. හැබැයි දිශාවක් නැහැ නිශ්චිත. ඒක නිසා දුර අදීශ රාශිය. මම හිතන්නේ කාලය විශාලත්වයක් තියෙනවනේ. අපි හිතමු අපි මේ පන්තිය හවස 3 ඉඳලා හවස 5 දක්වා පවත්වන පැය දෙක. අනු විශාලත්වය. නේ? මගේ වයස අවුරුදු 72යි. අනු විශාලත්වය. හරිද? එතකොට විශාලත්වයක් තියෙනවා. හැබැයි දිශාවක් තියෙනවා. අපි කවුරු හරි අපේ වයස කිව්වොත් ඔයාගේ වයස 72යි නැත්නම් මගේ වයස අවුරුදු 72යි නැගෙනහිර දිශාවක. එහෙම කියනවද කවදාවත්? නෑ. මම ගහනවා පෝස්ටරයක් මගේ පන්ති පවත්වීම සම්බන්ධව. මෙහෙම. සෑම අඟහරුවාදාවකම සවස් 3 සිට 5 දක්වා හර්ෂන් සර්ගේ විද්‍යාපන්තිය පැය දෙකක් උතුරු දිශාවට පැවැත්වේ. එහෙම ගහනවද? අපේ එහෙම දිශාවක් ගැන කියනද කාලයත් එක්ක සම්බන්ධ කරන්නේ. එහෙනම් කාලය කියන රාශියට විශාලත්වයක් තියෙනවා. පැය ගාන, දවස් ගාන කියන්න පුළුවන්. හැබැයි දිශාවක් නැහැ. දිශාවක් නැත්නම් ඒක මොන රාශියක්ද? අදීශ රාශිය. දිශාවක් නැත්නම්. අපිට එච්චර දුරට ඕනේ නැහැ. අතන මේ වචනේවත් උනාම පැහැදිලි කරන්නේ නැහැ. නමුත් මම වැඩිපුර ටිකක් කියලා දෙනවා. හරිනේ. එතකොට අපි මේ එන්නේ දුර කියන එකට. අද පිට යන්න එපා. අපේ මාතෘකාව දුර විස්ථාපනය. මම මේ නිකමට වගේ තමයි මතක් කරන්නේ. හරි. අලුත් රෝඩකින් ලියාගන්න දැන්. ආය අලුත් රෝඩකින් ලියාගන්න. අලුත් රෝඩකින්. සර් හිර වෙලා ඇහෙන්නේ. සර් හිර වෙලා ඇහෙන්නේ මං හිර වෙලාද? වෙලා. දැන් හරිද? දැන් හරිද? සිග්නල් මොකක් හරි අවුලක් ඇති නේ. මට හරිනම් පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ දැන් හරි කියලා. දැන් අවුලක් නැහැ කියලා. හරි සර්. දැන් හරි. ඉතින් සර්ට හොඳට සිග්නල් තියෙනවා කියලා අපිට පෙන්නන්න ඕනේ.
ඔව් ඒක තමයි මටත් මේ සිග්නල් තියෙනවා කියලා තමයි වෙන්නේ. මේ සමහර ළමයි කියනවානේ මේ මං ඉර වෙලා කියලා. දැන් හරි අවුලක් නැහැ. හරි අපි බලමු. එතකොට අලුත් රෝලකින් ලියා ගන්නයි කියලා අපි කිව්වේ. අලුත් රෝලකින් අපි ලියා ගන්නයි කියලා කිව්වේ. හරිද? चलो oh oh bapak kita ke mana ini ke mana di sana ke mana di sana හරි අලුත් රෝලකින් ලියාගමු වාහනයේ පිහිටීම වෙනස් වී ඇත්තේ වාහනයේ පිහිටීම වෙනස් වී ඇත්තේ අලුත් රෝලකින් වාහනයේ පිහිටීම වෙනස් වී ඇත්තේ मीटर 100කි मीटर 100කි කියන්නකෝ වාහනයේ පිහිටීම වෙනස් වී ඇත්තේ මොකද වාහනයේ පිහිටීම වෙනස් වී ඇත්තේ මීටර් 100කි වෙනස් වී ඇත්තේ මීටර් 100කි හරි දැන් අලුත් රෝලකින් වෙන පාටකින් ලියා ගන්න අලුත් රෝලකින් වෙන පාටකින් ලියා ගන්න මුල් පිහිටුමේත් මුල් පිහිටුමේත් අවසාන පිහිටුමේත් අතර මුල් පිහිටුමේත් අවසාන පිහිටුමේත් අතර
මුල් පිහිටුමේ අවසාන පිහිටුමේ අතර සරල රේඛීය දිග සරල රේඛීය දිග සරල රේඛීය දිග විස්ථාපනය නම් වේ. විස්ථාපනය නම් වේ. සමුකුත් ඇහෙන්නේ හිර වෙලා සමනවකට ඇහෙන්නේ හරි. බලන්න ඉස්සරහට අපි කිව්වේ අලුත් රූලකින් වෙන පාටකින් ලියන්නේ කියලා කිව්වා. මුල් පිටුමේ අවසාන පිටුමේ අතර මුල් පිටුමේ අවසාන පිටුමේ අතර සරල රේඛීය දිග මුල් පිටුමේ අවසාන පිටුමේ අතර සරල රේඛීය දිග සරල රේඛීය දිග විස්ථාපනය නම් වේ. විස්ථාපනය නම් වේ. මුල් පිටුමේ අවසාන පිටුමේ අතර සරල රේඛීය දිග විස්ථාපනය නම් වේ. හරි. ඊළඟ රූලෙන් ලියා ගන්න. ඊළඟ රූලෙන් මෙහිදී විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති නිසා විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති නිසා මෙහිදී විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති නිසා දිශාවක් හරිද? අපි කිව්වේ විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති නිසා. විශාලත්වයක්ද ඇති නිසා දිශාවක් මෙන්න විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති නිසා. විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති නිසා. ඇති නිසා විස්ථාපනය බලන්න විශාලත්වයකුයි
දිශාවකුයි දෙකම තියෙන නිසා අපි විස්ථාපනය කියනවා මොන රාශියක් කියලාද? සර් ආයි හිර වුණා. සෑහෙන්න සායන නැතුව ගියා. ආයි මේ ඇහුන් නැති වුණා මේ පේන්නේ හරි. මොකක් කරන්නේ? ආයේ පරණ ලින්ක් එකෙන්ම සම්බන්ධ වෙන්නකො මම මේක ලියු වෙනවා ක්ලාස් එකෙන්. ඔයාලා නැවතත් අර ලින්ක් එකෙන්ම සම්බන්ධ වෙන්න. බලමු දැන්වත් අර ගිහිල්ලාද කියලා වැඩේ නේ. අපි කිව්වේ විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති බැවින් සර් ඒත් කැඩි කැඩි දැනෙන්නේ. නෑ සර් හොඳට හරි ලියාගන්න නම් මෙම විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති බැවින් එය දෛශික රාශියකි. විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති බැවින් එය දෛශික රාශියකි. දෛශික දෛශික රාශියකි. සර් කැඩි කැඩි ඇහෙන්නේ විස්ථාපනයට විශාලත්වයක් මෙන්ම දිශාවක්ද ඇති බැවින් එය දෛශික රාශියකි. හරි. ඒ දෛශික රාශිය කියලා ලිව්වනේ. දැන් එතකොට අපි නිකම්ම ඔයාලගේ අහන්න තව ප්‍රශ්නයක්. මොන තේරුණාද බලන්න. හොඳ. මම දැන් රාශි කිව්ව එකක්. අධීශ රාශි කියලා. අධීශ රාශියක් කියන එකට දිශාවක් නැහැ. මෙයාට දිශාවක් නැහැ. හැබැයි මෙයාට දෛශික රාශිය දිශාවක් තියෙනවා. අධීශ රාශිය දිශාවක් නැහැ. දෛශික රාශිය දිශාවක් තියෙනවා. දෙකටම විශාලත්වයක් තියෙනවා. ඒක හරි. මම දැන් අහනවා ප්‍රශ්නයක්. උෂ්ණත්වය කියන්නේ දෛශික රාශියක්ද අධීශ රාශියක්ද? අධීශ රාශිය අධීශ රාශිය අධීශ රාශිය. අධීශ රාශිය අධීශ රාශිය අධීශ රාශිය. අධීශ රාශිය. සර් ගොඩක් අය කියන අධීශ රාශියක් කියලා. වෙන උත්තර නැද්ද? දෛශික හරි. එතකොට උෂ්ණත්වය දැන් හිතමු මෙහෙම මගේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක අපි හිතමු 37යි කියලා නේ මගේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි. අපි මේ උෂ්ණත්වයත් එක්ක දිශාවක් ගැන කියනවද? මගේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37යි වයඹ දිශාවට. එම් දිශාවක් කියනවද? නෑ. එහෙනම් උෂ්ණත්වය කියන වාර ගොඩක් කට්ටිය හැමෝම කියපු විදිහට ඒක අධීශ රාශියක්.
උෂ්ණත්වය කියන අදිශ රාශිය. හරිද? එතකොට ඔන්න මතක තියාගන්න දරුවෝ දෛශික අදිශ කියන වචන දෙක ඔයාලට දැම්ම ඕනේ නැහැ. හැබැයි දැන් ඔයාලට පුළුවන් ඒක. තව එකපාරක් කොහෙන් හරි ලොකු වසරකදී 8 වසර 9 වසරට යනකොට ඔබ ඉගෙන ගත්තාම තව ටිකක් පුළුවන්. දැනට ඔන්න ඔයාලට පොඩි අදහසක් තියෙනවා දෛශික සහ අදිශ කියන වචන දෙක පිළිබඳව. හරි. දැන් අපි ගත්තොත් එහෙම ඔන්න හිතන්න ඔය රැයට ප්‍රවෘත්ති වල කියනවනේ අර කාලගුණික වාර්තාව. ඔය කාලගුණික වාර්තාව කියනකොට කියනවනේ අධ්‍යයන උෂ්ණත්වයේ වාර්තාව උනේ අධ්‍යයන උපරිම උෂ්ණත්වයේ වාර්තාව උනේ එහෙම කියලා කියනවනේ. ඒ උෂ්ණත්වයත් එක්ක දිශාවක් කියවෙන්නේ නැහැ නේ. දැන් උදාහරණ අධ්‍යයන උෂ්ණත්වයේ වාර්තාව වෙන්නේ සෙල්සියස් 15ක් ඒ නුවරඑළිය ප්‍රදේශයේ ඒ දකුණු දිශාවට එහෙම දිශාවක් කියවෙන්නේ නැහැ. ඒ උෂ්ණත්වයේ දිශාවක් නැහැ. හරි. එහෙනම් මම උෂ්ණත්වය කියන්නේ අදිශ රාශියක්ම තමයි. උෂ්ණත්වය කියන්නේ අදිශ රාශියක්ම තමයි. හරි අපි එහෙම දැන් නැවත අපේ පාඩම. එහෙනම් දැන් ඔයාලට දුර විස්ථාපනය කියන පොඩි අවබෝධයක් තියෙන්නම ඕන පොඩ්ඩක් ඕ. දුර කියන්නේ ගෙවා යන පාරේ දිග. විස්ථාපනය කියන්නේ මුල් පිටුමෙන් අවසාන පිටුමක අතර සරල රේඛීය දිග. අපි පොඩි ප්‍රශ්නයක් දෙකක් බලලා බලමු ඔයාලා වැඩේ මේක තේරුම් ගත්තද නැද්ද කියන එක. ලියාගන්න මෙන්න මේ ප්‍රශ්නේ. ලියාගන්න මේ ප්‍රශ්නේ. පහත අවස්ථාවලදී පහත අවස්ථාවලට අදාළ පහත අවස්ථාවලට අදාළ පහත අවස්ථාවලට අදාළ කැඩි කැඩි කියන්න පුළුවන්ද? පහත අවස්ථාවලට අදාළ හරි සර්. පහත අවස්ථාවලට අදාළ දුර හා විස්ථාපන සොයන්න. දුර හා විස්ථාපන සොයන්න. දුර හා විස්ථාපන සොයන්න. හරි. අපි ඊළඟට බලමු ඕන ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්න මම රූප ටිකක් තමයි ඔයාලට වැඩි හරිය දෙන්නේ. ඒ රූපත් එක්ක බලලා ඔයාලා උත්තර හදා ගන්න. හරිනේ? मेरे पालन रूप मतलब रूप है अंदर वाला लिया और विपाक तो मैं याद नहीं होते मैंने याद पार है मैं जिन याद पार है वाला मैं मरिया नो दूर की लिया ला उत्तर दान हो ना विस्थापन है की लिया ला उत्तर दान हो ये दिखला दान हो पालन लिया हर तो इलाने देवने माँ वही करने यार ना पढ़ा कि नहीं कि अगोड़ा मैंने मेरे उत्तर किया ना दाग සර් අපි ඔක අඳින්න ඕනද? ඇඟට උත්තර ලියන්න පළවෙනි මෙතන උත්තර නැහැ හරි
ගණන් තුනක් තියෙනවා. ඔව් මේක ඇඳලා උත්තර ලියන්න ඕන. මේක ඇඳලා උත්තර ලියන්න.
හරි. අපි බලමු කොහොමද ඔයාලගේ උත්තර ටික කියලා. පළවෙනි එක බලන්න. පළවෙනි එකේ මෙතන තමයි මුලින් ඉඳලා තියෙන ඉතල දාලා තියෙනවා. මෙතන තමයි දැන් ඉන්නේ. හරිනේ? එතකොට දුර කීයද? අපි ඔන්න එක එක්කෙනාගේ අහම පොඩ්ඩක් මට කියන්න බලන්න දිනු දිග දෙන්නේ. දිනු දිග මායික් එක ඔන් කරලා කියන්න බලන්න පළවෙනි එකේ දුර කීයද? 100යි සර්. මීටර 100යි. මීටර් 100යි. දුර මීටර් 100යි. හරි. මොන ඔයාලා හරියට හදාගන්න. මීටර් 100යි. අපි ආමු නවීන් ඉහළු. නවීන් කියන බලන්න විස්ථාපනය කීයද මේකේ? මීටර් 30යි. මීටර් 30යි. උත්තරේ හරි. ඒ උත්තරේට තව මොනවා හරි එකතු වෙන්න ඕනද? නෑ. උතුරු දිශාවට මීටර 30යි. දිශාව කියන්නේ නැගෙනහිර දිශාව. සර් මීටර් 30යි. සර් ඊශාන දිශාවට ඊසාන දිශාවට මීටර් 30යි ඊසාන දිශාවට. මේකක් තියෙන්න ඕන. හොඳේ? දුරට ඕනේ නෑ දිශාව. හැබැයි විස්ථාපනයට විශාලත්වයට එක්ක දිශාවක් තියෙනවා. මීටර් 30යි ඊසාන දිශාවට. හරිනේ? එහෙනම් විස්ථාපනය කියනකොට අනිවාර්යයෙන්ම දිශාවත් එක්කම කියනවා. හරි. දෙවෙනි එක මම අහනවා. දෙවෙනි එක මට කියන්න බලන්න හැමෝගෙම අහන්න වෙන්නේ නෑ හොඳේ. ඊයේ මම අතරින් පතර කියන සෙනුරි මට කියන්න බලන්න දෙවෙනි එකේ දුර කීයද? දුර සෙනුරි නෑ. සරණි ශාලා මට කියන්න බලන්න දුර කීයද?
මීටර් 10යි. මීටර් 10 බලමු අපි. මෙතන 4ක් ගියා, 2ක් ගියා 6යි, 4ක් ගියා මෙතන නැවතිලා තියෙන්නේ. මීටර් 10යි. හරි. දැන් උත්තරේ හරි. විස්ථාපනය තමයි දැන් අපි අහන්නේ. අපි ආවම බලන්න මල්මි විදුෂිකා. මල්මි විදුෂිකා කියන බලන්න විස්ථාපනය කියන දෙවෙනි එක. මල්මි විදුෂිකා නෑ. අපි ආවම චතිල කියන බලන්න විස්ථාපනය කියද? චතිල විස්ථාපනය කියද වෙන්නේ? නෑ. අපි ආමු හේෂාන් කෞශල්‍ය. හේෂාන් කෞශල්‍ය විස්ථාපනය කියද වෙන්නේ? සෙන්ටිමීටර් 2යි සෙන්ටිමීටර් 2යි. මීටර් 2යි ඔව් මීටර වල තියෙන මීටර 2යි. මීටර 2යි. හැබැයි උත්තරේ තව අඩුවක් තියෙනවානේ. නවීන මීටර් 2යි උතුරු දිශාවට නැගෙනහිර දිශාවට නැගෙනහිර දිශාවට හරිද නැගෙනහිර දිශාවට නෑ සර්. උතුරු දිශාවට දකුණු දිශාවට හරි නියමයි දකුණු දිශාවට මෙතනනේ මුලින් හිටියේ එතකොට මෙහෙට ගියා මෙහෙට ගියා දැන් ඉන්නේ මෙතන එතකොට මේ පරතරේ මීටර 2යි මොකද මෙතන මීටර 2යි තියෙන්නේ එහෙනම් මේ පරතරේ මීටර 2යි විස්ථාපනය මීටර 2යි මුලින් හිටපු තැන තමයි දැන් බලන දිශාව උඩට නම් උත්තර දැන් ආවේ මෙහෙටනේ ආවේ කියන්නේ දැන් ඇවිල්ලා තියෙන්නේ මේකට මෙතන දැන් තියෙන්නේ මෙතන මුලින් හිටියේ මෙතන දැන් ඉන්නේ මෙතන එහෙනම් කොහෙටද දකුණු දිශාව හරියට බලන්න දැන් කෙනෙක් දෙන්නෙක් විතර උත්තර දුන්නේ දකුණු දිශාව හරියට තුන්වෙනි එක තුන්වෙනි එක මම අහන්නම් ඖෂධ දුර කීයද මීටර 250යි. චිරාන් මට කියන්න විස්ථාපනය කියන එක. චිරාන් විස්ථාපනය. බිඳුවයි අන්න හරි විස්ථාපනය බිඳුවයි. මීටර බිඳුවයි. නියමයි. නේ අනිකට ඉතින් ඉතල දැනගෙන එතකොට මුලින් හිටියේ මෙතන මොන ලෝකෙ ගියත් ආයිත් එතනටම ඇවිල්ලා නම් මුලින් හිටිය ස්ථානට ආයෙ ඇවිල්ලා නම් විස්ථාපනයක් වෙලා නැහැ කියලා තමයි සලකන්නේ විස්ථාපනය බිඳුවක් විතර මොන ලෝකෙ ගියත් මම මෙතන ඉඳලා පෘථුවිය වටේ ගිහිල්ලා අඟහරු වලට ගිහිල්ලා බ්‍රහස්පතිට ගිහිල්ලා ආයෙ මෙතනට වෙනවා නම් මං ගියපු දුර කිලෝමීටර් 10 ගණනක් වෙන්නේ නැති හැබැයි මුලින් හිටියෙත් මෙතන අවසාන දැන් ඉන්නේ මෙතන නිසා විස්ථාපනය මීටර බිඳුවක් දිශාවක් වෙන්නේ නැහැ හරිනේ හරි එහෙනම් මම හිතනවා ඔයාලට මේ විස්ථාපන දිශාව ගැන පොඩි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා පැහැදිලි ඇති හරිනේ අපි ඉතින් පස්සේ තියෙන්නේ ඊළඟ පාඩම ඊළඟ කොටසේ තමයි බලය කියන කොටස අපි ඒක ඊළඟ සතියේ කතා කරමු අදට පන්තිය මෙතනින් නතර කරනවා එහෙනම් හැමෝටම ආයුබෝවන් අයිබෝන් සර් ආයිබෝවන්